ආයුබෝවන් දවසකට වතාවක් කතාවට රටාවක් තුලින් අද මම ඔයාලට කියලා දෙන්නේ තදවැසි හේතුවෙන් මිනිස්සු 25කට වඩා මැරිලා බොහෝ පිරිසක් අවතැන් වෙලා නායයෑම් නිසා නිවාස කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මෙන්න මෙවැනි අදහස් කොහොමද කියන්නේ කියලායි අද ඔයාට කියලා දෙන්නේ. ඒ නිසා සුපුරුදු විදියටම පාඩමේ මුල ඉඳන් අවසානයේ දක්වා රැඳිලා ඉන්න ඔයාට ව්‍යාකරණ පමණක් නෙවෙයි අලුත් වචන ඇතුළු සියලු දේ ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාට මගේ ක්ලාසස් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා වීඩියෝ අවසානයේදී අවස්ථාවක් ලබා දෙනවා. තදවැසි හේතුවෙන් තදවැසි වලට අපි කියනවා heavy rains කියලා. heavy rains මිනිස්සු 25කට වඩා ඒ අර්ථය අපි ගන්නේ over කියන වචනේ යොදාගෙන over 25 people මැරිලා have died හේතු කොටගෙන හේතුවෙන් කියන අර්ථය ගැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ due to එමනම් සම්පූර්ණ වාක්‍ය තදවැසි හේතුවෙන් මිනිසුන් 25කට වඩා මැරිලා over 25 people have died due to heavy rains. Over 25 people have died due to heavy rains. Over 25 people have died due to heavy rains. ඔයාට මම මීට කලිනුත් කියලා දීලා තියෙනවා due to, owing to, because of කියන phrase prepositions. මේවා phrase prepositions කියන ගණයට තමයි අයිති වෙන්නේ. මේ තුනම පාවිච්චි කරන්න පුළුවන් හේතු කොටගෙන හේතුවෙන් නිසාවෙන් වැනි අර්ථ ගෙන දීම සඳහා. ඒ නිසා ඔයාට අවශ්‍ය නම් due to වෙනුවට owing to, because of මෙතෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. අපි කොහොමද කියන්නේ තදවැසි හේතුවෙන් මිනිසුන් 25කට වඩා මැරුණා කියලා? දැන් ඉස්සරලා ඉගෙන ගත්තේ මැරිලා තියෙනවා කියලා. ඒ නිසා අපි පාවිච්චි කරේ have died. මැරුණා කියලා අපි කොහොමද කියන්නේ? ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ simple past tense එකෙන් අපි මේක ලියනවා. එතකොට අපි කරන්නේ have died වෙනුවට died කියන ක්‍රියාපදයේ විතරක් යොදා ගන්නවා. Over 25 people died due to heavy rains. Over 25 people died due to heavy rains. තදවැසි හේතුවෙන් මිනිස්සු 25කට වඩා මැරුණා. බොහෝ පිරිසක් අවතැන් වෙලා. අවතැන් වෙනවට අපි කියනවා displace කියලා. displace කියලා. නමුත් මෙතනදී අපි පාවිච්චි කරලා තියෙන්නේ past participle verb එක. ඒ නිසා displace කියන වචනේ past participle form එක තමයි displaced කියලා කියන්නේ. ඒ නිසා අපි ඒකයි මෙතනදී පාවිච්චි කරන්න ඕනේ. Many people are displaced. Many people are displaced. බොහෝ පිරිසක් ගොඩක් මිනිස්සු අවතැන් වෙලා. Many people are displaced. බොහෝ පිරිසක් අවතැන් වෙලා ඉන්නේ කියන අර්ථය ගැනීම සඳහා present perfect tense එක මේකට පාවිච්චි කරලා මේ විදිහට ලියන්නත් පුළුවන්. Many people have been displaced. Many people have been displaced. බොහෝ පිරිසක් අවතැන් වෙලා ඉන්නවා. Many people have been displaced. එතකොට අපි කොහොමද කියන්නේ? බොහෝ පිරිසක් අවතැන් වුණා කියලා අතීත කාලයට යනවා. එතකොට අපි පාවිච්චි කරන්නේ many people were. Many people were displaced. Many people were displaced. නිවාස කිහිපයක් විනාශ වෙලා තියෙනවා නායයෑම් නිසා. නිවාස කිහිපයක් විනාශ වෙලා තියෙනවා නායයෑම් නිසා. අපි මුලින්ම බලමු නායයෑම් වලට කියන වචන මොනවද කියලා. land slides. land slides. අපි මේ වචන එකට ලියන්නේ. ඒ වගේම වචනයක් තමයි landslips. landslips. landslides. අනිත් වචනේ landslips. නායයෑම්. ඒ වගේම අපි පාවිච්චි කරනවා earth slips කියන එක. earth slips. පැහැදිලිද? එහෙමනම් මේ නායයෑම් සඳහා පාවිච්චි කරන වචන ටික මතක තියාගන්න. landslides, landslips,
earth slips. නිවාස කිහිපයක් කියන අර්ථය ගන්න අපි several houses කියන කොටසින්. several houses have been destroyed. මෙතන අපි පාවිච්චි කරලා තියෙන්නේ present perfect tense එක. have been destroyed කියන්නේ විනාශ වෙලා තියෙනවා. have been destroyed. have been destroyed කියලා කියන්නේ විනාශ වෙලා තියෙනවා. දැන් ඔයාලා දන්නවා මීට කලින් මේක ඉගෙනුවා due to. due to කියන එක මීට කලින් ඉගෙනුවා. due to, owing to, because of කියලා අපිට ඕන මේ වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්. landslides නායයෑම්. ඒකටත් ඔයා වචන ටිකක් දැන් දන්නවා. landslides, landslips, earth slips කියලා කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. several houses have been destroyed due to landslides. several houses have been destroyed due to landslides. නිවාස කිහිපයක් විනාශ වෙලා තියෙනවා නායයෑම් නිසා. නිවාස කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා නායයෑම් නිසා. අපි මේ අදහස කොහොමද කියන්නේ? දැන් අපි කලින් කියපු වාක්‍යයට එකතු කරලා තියෙන එකම වචනය තමයි සම්පූර්ණයෙන්ම. සම්පූර්ණයෙන්ම අපි එතකොට පාවිච්චි කරන්නේ complete කියන වචනේ නිර්මාණය වෙන completely ක්‍රියා විශේෂණ පදයක්සේ completely පාවිච්චි කරනවා. එතකොට තේරුම සම්පූර්ණයෙන්ම. ඉතින් සම්පූර්ණයෙන්ම කියන අර්ථය ගන්නටත් අපිට ඉංග්‍රීසි භාෂාවේ නිතර භාවිතා වෙන තවත් වචන දෙකක් තියෙනවා. totally සහ entirely. නැවතත් කියන්නම් totally කියන්නේ සම්පූර්ණයෙන්ම, entirely කියන්නේ සම්පූර්ණයෙන්ම. totally කියන adverb එක ක්‍රියා විශේෂණය නිර්මාණය කරගන්නේ total කියන වචනයෙන්. entire කියන වචනයෙන් තමයි entirely කියන වචනේ නිර්මාණය කරගන්නේ. ඒ විදිහටමයි complete කියන වචනයෙන් completely කියලා අපි යොදා ගන්නවා. මේ සියල්ලම පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම කියන අර්ථය ගැනීමට. නිවාස කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා නායයෑම් නිසා. several houses have been completely destroyed due to landslides. several houses have been completely destroyed due to landslides. නිවාස කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා නායයෑම් නිසා. several houses have been completely destroyed due to landslides. එතකොට මේ වාක්‍යම අතීත කාලයෙන් කියන්න පුළුවන්. නිවාස කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා නායයෑම් නිසා. විනාශ වුණා. several houses were completely destroyed. අපි ඊතරේදී පාවිච්චි කරන්නේ were කියන අතීත කාල ක්‍රියාව. several houses were completely destroyed due to landslides. නිවාස කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා නායයෑම් නිසා. අපි ඒ අදහස නැවතත් කියමු. several houses were completely destroyed due to landslides. හොඳයි. එහෙමනම් ඔයා අද දවසේදී බොහෝ දේවල් ඉගෙන ගත්තා. විනාශ කරනවට අපි කියනවා destroy කියලා. සම්පූර්ණයෙන්ම කියන අදහස සඳහා ඔයා දැනගත්තා entirely, completely, totally කියන වචන පාවිච්චි කරන්න පුළුවන්. හේතු කොටගෙන නිසාවෙන් නිසා කියන අර්ථය ගැනීම සඳහා අපි පාවිච්චි කරා due to, owing to, because of කියන phrase prepositions ටික. නායයෑම් යන අර්ථය ගෙන දීමට පාවිච්චි කරනවා වචන තුනක් කියලා මම ඉගෙනුවා. landslides, landslips, earth slips කියලා අපි ඉගෙන ගත්තා. මෙන්න මේ විදිහට අලුත් වචන ඉගෙන ගන්න ගමන් ඔයාලා මෙතෙක් දන්න දේ ඇතුලේ නොදන්න දේ ඉගෙන ගන්න ගමන් ව්‍යාකරණ ඇතුළු සියලු දේ ඉගෙන ගන්න ඔයාට හැකියාව තියෙනවා සමන්යාපා YouTube channel එකත් එක්ක රැඳිලා ඉඳීමෙන්. එහෙමනම් දිනපතාම මම ඔයාලා වෙත ගෙන එන මේ වටිනා පාඩම් ටික අත්හරින්නේ නැතුව මිස් කරගන්නේ නැතුව අනිවාර්යෙන් බලන්න. දවසකට වතාවක් කතාවට රටාවක් තුලින් යලිත් ඉක්මනින්ම ඔයාලව මුණ ගැහිමේ අපේක්ෂාවෙන් මා ඔබෙන් සමුගන්නවා. අයබෝවන්. පාසල් යන දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයට, රැකියාවල නිරත අයට, ඒ වගේම රැකියාව බලාපොරොත්තු වෙමින් සිටින අයට
එහෙමත් නැත්නම් විභාග ප්‍රතිඵල බලාපොරොත්තුෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ දැනුමට ගැලපෙන විදියට කණ්ඩායමකට එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනි පුජ්‍යල පන්තියක් සංවිධානය කරගන්නට පුළුවන්. මේ සියලුම පන්ති දෙආකාරයකට පැවැත්වෙනවා. ඔන්ලයින් ක්ලාසස් ලෙසත්, නේවාසික පුහුණු කඳවුරු ලෙසත්. විශේෂයෙන්ම පාසල් යන දුවලා පුතාලට නම් ඔවුන්ගේ නිවාඩු කාලවලදී මේ නේවාසික පුහුණු කඳවුරු සඳහා සහභාගී වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව එහෙම නැත්නම් උසස් පෙළ විභාගයෙන් පසුව ප්‍රතිඵල බලාපොරොත්තු වෙමින් ඉන්න සිසුන්ට දින 45 නේවාසික කඳවුර සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙකී නොකී ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙන ගන්න ගම චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට නේවාසික කඳවුරු සඳහා සහභාගී වෙන්නට පුළුවන්. ඔබ මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් 071 011 22 62ට දැන්ම WhatsApp voice message එකක් යොමු කරන්න.